අයිබෝන් 2022 පන්ති අපි ඒකක පරීක්ෂණයක් සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට ඔයගොල්ලන්ට ඒකක පරීක්ෂණය ලැබිලා තියෙනවා. ඒකක පරීක්ෂණය 3 මෙහි අපි මේ දක්වා කතා කරලා තියෙන ඒකක වලින් MCQ 50 ඒ වගේම රචනා ව්‍යුහගත රචනා මාතලියේ ප්‍රශ්න කීපයකුත් අන්තර්ගත වෙනවා. මේ වෙනකොට මම හිතනවා මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරලා ඇති කියලා. ඊට අනුරූපව අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රෙකෝඩින් එකක් හරහා. ඒකක පරීක්ෂණයේ 3 පළවෙනි ප්‍රශ්නය. කයිටින් පෙප්ටිඩොග්ලයිකෑන් සෙලියුලෝස් අණුපිළිවෙලින් පහත සඳහන් කවර සෛල වර්ගවල සෛල බිත්තියේ සංඝටක වේද කියලා. දැන් කයිටින් කියන්නේ දිලීර සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයක්. ඒ වගේම පෙප්ටිඩොග්ලයිකෑන් කියලා කියන්නේ බැක්ටීරියා සෛල බිත්තිවල ප්‍රධාන සංඝටක. සෙලියුලෝස් කියලා කියන්නේ සාක සෛල බිත්තියේ අන්තර්ගත ප්‍රධාන සංඝටකයක්. අදන්න සත්ව සෛල වලට සෛල බිත්තියක් නැහැ. ඒ අනුව පිළිතුර වෙන්නේ අණුපිළිවෙලින් කයිටින් දිලීර පෙප්ටිඩොග්ලයිකෑන් බැක්ටීරියා ශාක සෛල සෙලියුලෝස් දෙස අපිට ගන්න පුළුවන්. උත්තරය 4. උත්තරය 4. පළවෙනි ප්‍රශ්නට උත්තරය 4. එනොත් පළවෙනි ප්‍රශ්නට උත්තරය 4. ඊළඟට ප්‍රශ්න අංක 2. ලැක්ටෝබැසිලස් spp විශේෂ සම්බන්ධයෙන් පහත කර ඇති ප්‍රකාශ සලකන්න. මේ සුද්‍රවාතකාභී දිලීරයකි. ඔයගොල්ලෝ දන්නවා සුදු ජීවීන්ගේ ශ්වසන විවිධත්වය යටතේ ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිතා කරන ආකාරය අනුව ස්වායු සුද්ධ ජීවීන්, නිර්වායු සුද්ධ ජීවීන්, ඒ වගේම වෛකල්පිත සුද්ධ ජීවීන් අපි අඳුනගෙන තියෙනවා. සුද්‍රවාතකාමී ලෙස අපි සුදු ජීවීන් වර්ගගත කරා. ලැක්ටෝබැසිලස් spp ලැක්ටෝබැසිලස් කියන්නේ ඔක්සිජන් ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන පරිසරවල ජීවත් වෙන බැක්ටීරියා විශේෂය. ලැක්ටෝබැසිලස් අපිට වැදගත් වෙනවා කිරියාහාර නිෂ්පාදන කටයුතු වලදී ලැක්ටෝබැසිලස් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව ඔයාලට පේනවා ඇති මේ පළවෙනි A කියන එකේ තියෙන මේ සුද්‍රවාතකාමී දිලීරයක් කියලා. සුද්‍රවාතකාමී කියන එක හරි වුණාට මේක දිලීරයක් නෙමෙයි. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. බැසිලස් කිව්වම අපි දන්නවා දණ්ඩාකාර, ගෝලාකාර, සර්පිලාකාර සුද්ධ ජීවි බැක්ටීරියා හැඩ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. ඊටතේ බැසිලස් කියන හැඩය දකින්න ලැබෙන්නේ බැක්ටීරියා සඳහා. උත්තරය ඒ කියන එක අසත්‍ය ප්‍රකාශයක්. කිරියාහාර නිෂ්පාදනයේදී මෙම සුද්ධ ජීවීන් වැදගත් වේ යොදා ගනී. ඔව් ඒක නිවැරදි. ඒ වගේම මෙම සුද්ධ ජීවී විශේෂයට සුළු වශයෙන් ඔක්සිජන් නැති පරිසරවල ජීවත් විය හැකියි. ඒකත් හරි අඩු ඔක්සිජන් සාන්දනයක් තියෙන පරිසරවල තමයි මේගොල්ලෝ දක්නට ලැබෙන්නේ. ඒ නිසා පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් A අසත්‍යයි B සහ C නිවැරදි. ඒ නිසා උත්තරය 4. දෙවෙනි එකේ උත්තරය 4. උත්තරය 4. තුන්වෙනි එක සාක සෛලයක් හා සත්ත්ව සෛලයක් අතර සමානකමක් වන්නේ. සමානකමක් ගැන අහලා තියෙනවා. අපි සුදුජී විද්‍යා පාඩමේදී
සාක සෛල සප්ත සෛල වල සමානකම් අසමානකම් සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. සෙලියුලෝස් වලින් සමන්විත සෛල බිත්තියක් ඇත. අපි දන්නවා සාක සෛල වල තිබුණාට සප්ත සෛල වලට නැහැ. ද්විපටලමය ව්‍යුහයක් වන හරිතලව පිහිටයි. සාක සෛල වල තිබුණාට සප්ත සෛල වල හරිතලව දක්න ලැබෙන්නේ නැහැ. සංචිත ආහාර ග්ලයිකොජන් මේ අපි දන්නවා සප්ත සෛල වල සංචිත ආහාරයේ ග්ලයිකොජන් උනාට සාක සෛල වල සංචිත ආහාරයේ පිෂ්ඨය නිසා තුන්වෙනි එකත් වැරදි. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරමින් පටල දෙකකින් යුත් න්‍යෂ්ටි පිහිටා ඇත. සාක සෛල කිව්වත් සප්ත සෛල කිව්වත් සූන්‍යෂ්ටිකයි. ඒකේ තේරුම පටල වලින් වටවිච්ච න්‍යෂ්ටියක් දක්න ලැබෙනවා. ඒ න්‍යෂ්ටිය තුල තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ගති ලක්ෂණ රැගෙන යන ප්‍රවේණික ද්‍රව්‍ය පිහිටලා තියෙන්නේ. ඒක හතර හරි වගේ සත්‍ය ප්‍රකාශයක්. හැබැයි පස්වෙනි එකත් බලන්න. කැපී පෙනෙන රික්තකයක් ඇත කියලා කියනවා. අපි දන්නවා අපේ සිලබස් එකේ නම් සාක සෛල වල විශාල රික්තකයක් තියෙනවා. සප්ත සෛල වල රික්තකයක් නැත කියලා තමයි අපි ඉගෙන ගන්න. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඔය සිලබස් වලදී සප්ත සෛල වලද චූටි නැත්නම් කුඩා රික්තක දක්නට ලැබෙන්න ඉඩ තියෙනවා කියලා අපි අඳුනගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ කැපී පෙනෙන කියලා අදහස් කරන්නේ ඔන්න ඔය හින්දා. ඒතකොට අපි දන්නවා කැපී පෙනෙන රික්තකයක් ඇත කියලා කිව්වම සප්ත සෛල වල කැපී පෙනෙන රික්තකයක් දක්න ලැබෙන්නේ නැත. ඒ නිසා නිවැරදි සමානකම් වෙන්නේ උත්තරය 4 පමණයි. උත්තරය 4. පහත වාක්‍යයන්ගෙන් නිවැරදි වාක්‍ය තෝරන්න. බැක්ටීරියා වල පටල වලින් වට වූ න්‍යෂ්ටි ඇත. ඒක වැරදි. පටලමේන්ද්‍රිකා කිසිවක් ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල දක්න ලැබෙන්නේ නැහැ. බැක්ටීරියා වූ ප්‍රාග්න්‍යෂ්ටික නිසා පළවෙනි උත්තරය වැරදි. බැක්ටීරියා සෛල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වේ. එතන නිවැරදි බවක් අපිට පේනවා. බැක්ටීරියා සෛල බිත්තිය හැදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් පෙප්ටිඩෝග්ලයිකෑන් වලින්. ඒක හරි. බැක්ටීරියා තුල පටලමේන්ද්‍රිකාවන් පවතී කියන තුන්වෙනි උත්තරය එක වැරදි. බැක්ටීරියාවන්ගේ සංචිත ආහාර ලෙස පිෂ්ඨය නැත. එකක් වැරදි. පිෂ්ඨය සාක සෛල වල සංචිත ආහාරය. බැක්ටීරියා සෛල තුල 80S රයිබෝසෝම පවතී කියනවා. අපි දන්නවා ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල තියෙනවා රයිබෝසෝම, සූන්‍යෂ්ටික සෛල වල රයිබෝසෝම තියෙනවා. ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල තියෙන්නේ 70S ආකාරයේ රයිබෝසෝම, සූන්‍යෂ්ටික නම් තමයි 80S ආකාරයේ රයිබෝසෝම දක්වලා ලැබෙන්නේ. ඒ අනුව පස්වෙනි උත්තරයත් අසත්‍ය ප්‍රකාශයක්. උත්තරය නිවැරදි වෙන්නේ 2 පමණයි. 2 පමණයි. 4 2 උත්තරය. 5. රසායනික සංශ්ලේෂී බැක්ටීරියා මගින් පමණක් සිදු කරනු ලබන නයිට්‍රජන් චක්‍රයේ කුමන ක්‍රියාවලියද කියලා අහනවා. අපි දන්නවා නයිට්‍රජන් චක්‍රයේ ක්‍රියාවලි කිහිපයකට ප්‍රධාන වශයෙන් නයිට්‍රීකරණය වැනි ක්‍රියාවලි සඳහා රසායනික ස්වයංපෝෂී සංශ්ලේෂී කියලා අදහස් කරන එකයි. බැක්ටීරියාව සහභාගී වෙන්නේ. ඒ අනුව මේ නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රීකරණය පියවර දෙකකින් සිද්ධ වෙන්නේ. නයිට්‍රෝසෝමනස් සහ නයිට්‍රෝබැක්ටර් කියන දෙන්න තමයි මේ සඳහා දායක වෙන්නේ. උත්තරය 5. අණුක ඔක්සිජන් ඇති විට වර්ධනය නොවන සුද්ධජීවීන් අන්තර්ගත වන්නේ. ඒ කියන්නේ O2 තියෙන පරිසරවල ජීවත් වෙන්න බැරි. ඒ කියන්නේ නිර්වායු කට්ටිය. ස්වායු කට්ටියට O2 තියෙන්න ඕන. නිර්වායු කට්ටියට ඔක්සිජන් තියෙන පරිසරවල ඉන්න බෑ. ඒ අනුව නිර්වායු සුද්ධජීවියෙක් ගැන අපෙන් අහන්නේ. උත්තරය 6 වෙනි ප්‍රශ්නෙට ක්ලොස්ට්‍රිඩියම්. බලගේ ටේබල් එකේ තියෙන ක්ලොස්ට්‍රිඩියම් කියන්නේ අනිවාර්ය නිර්වායු බැක්ටීරියාවක්. එයා ඔක්සිජන් සහිත පරිසරවල ජීවත් වෙන්නේ නැත. වර්ධනය වෙන්නේ නැත. පාන් පිටි හොඳින් ජලය සමග මිශ්‍ර කර ඊස්ට් වර්ධනය වීමට සැලැස්වීම මගින් පාන් මිශ්‍රණය හොඳින් පිපීම සිදුවේ. මෙහිදී නිපදවන ඵලයන් වන්නේ අපි දන්නවා ග්ලූකෝස් C6යි H12යි O6 ඊස්ට් වල නිර්වායු පැසීමේදී C2H5OH එතිල් මධ්‍යසාර ධන කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ අනුව නිපදවන ඵලයන් වන්නේ කියලා කිව්වම එකක් එතිල් මධ්‍යසාර C2H5OH අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. නිවැරදි උත්තරය 3 වෙනි එක. මාරුලා තිබ්බට කමක් නැහැ. 3 වෙනි එක. කොම්පෝස්ට් වල තිබිය යුතු කාබන් නයිට්‍රජන් අනුපාතය කොම්පෝස්ට් මිශ්‍රණයක ගුණාත්මක බව මනින එකතරා මින්මක් තමයි කාබන් නයිට්‍රජන් අනුපාතය. එතන සාමාන්‍යයෙන් හොඳ කොම්පෝස්ට් මිශ්‍රණයක් ගත්තාම කාබන් නයිට්‍රජන් අනුපාතය 30ට එකක් හෝ 50ට එකක් වෙනවා. එතකොට මේ 30ට එක කියන උත්තරය අපිට මේ ප්‍රශ්නේදී පිළිතුරක් දීලා තියෙනවා. උත්තරය 1. 8 වෙනි ප්‍රශ්නේ උත්තරය 1.
ජලය දිය කරන විට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වන්නේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වන්නේ කුමන ප්‍රතික්‍රියාවද කියලා අහනවා ජලය සමග ප්‍රතික්‍රියා වීමේදී. ජලය. අපි කියන්නේ ජලයට දැම්මම මොනවද තාප අවශෝෂක? තාප අවශෝෂක වෙන්නේ කොහොමද? ජලයට දැම්මම සිසිලසක් දැනෙනවා නම් අන්න ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ලෙස අපිට අඳුන ගන්න පුළුවන්. දැන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භස්ම ජලයේ දිය වෙනකොට රත් වෙනවා. විද්‍යාගාරයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට තියෙනවා. අපි ඒවා වතුරට දාලා දිය කර ගන්නවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදා ගන්න. එතකොට ඒ දිය කරන බීකරේ රත් වෙනවා. ඒ කියන්නේ තාපදායකයි ඒක. ඒ නිසා පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. දෙවෙනි උත්තරේ ගත්තාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්ලූකෝස් කියලා තියෙන්නේ C6H12O6. එතකොට මේ දෙකම තාප අවශෝෂකද කියලා අහනවා. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කරත් රත් වෙනවා. ග්ලූකෝස් දිය කරොත් සිසිල් වෙනවා. ග්ලූකෝස් ටික වතුරට දාලා බලන්න කෝප්පය අල්ලලා බලන්න කෝප්පේ සිසිල් වෙනවා. ඒ අනුව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වන්නේ කිව්වම උත්තරය තුන්වෙනි එක තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඇත්තටම යූරියා ආසිඩයක්. යූරියා ජලයට දැම්මම සිසිල් වෙනවා. ඒක තාප අවශෝෂකයි. කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අලුහුණු. කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අලුහුණු. කැල්සියම් ඔක්සයිඩ් කියන අලුහුණු ජලයට දැම්මම රත් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. අලුහුණු අර බිත්තිවල ගන්න කලින් ජලයට දාලා තියලා ඊට පස්සේ තමයි දියකැසි උහුණු වගේ විදිහට හදාගෙන පල්පේ වගේ හදාගෙන තමයි ආලිප කරන්නේ. එතකොට කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අලුහුණු. යා ජලයට දැම්මම රත් වෙනවා. තාපදායකයි ප්‍රතික්‍රියාව. ඊළඟ පස්සේ මේක කැල්සියම් ඔක්සයිඩ් ජලයට දැම්මම අලුහුණු දැම්මම කොහොමද රත් වෙනවා තාපදායකයි. සල්ෆියුරික් අම්ලය ජලයට දැම්මම රත් වෙනවා ළමයි තාපදායකයි. උත්තරය අවශෝෂකයකට මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි එක විතරයි. තුන්වෙනි එක විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඝන ඩෙසිමීටර් මවුල දෙකක් වන HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් HCl ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන ලදී. ඒ සඳහා අවශ්‍ය වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන අපෙන් අහන්න. ඝන ඩෙසිමීටර් මවුල දෙකක් වන HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක්. HCl සාන්ද්‍රණය දීලා තියෙනවා 2 මවුල ඝන ඩෙසිමීටර. පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 50. ඝන සෙන්ටිමීටර් 50. HCl ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන ලදී. එතන HCl නෙමෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ. මේ බලන්න ඝන ඩෙසිමීටර මවුල දෙකක ඝන ඩෙසිමීටර මවුල දෙකක HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග වෙන්න ඕනේ. එතන පොඩි දෝෂයක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන ලදී. ඒ සඳහා අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන කොපමණද කියලා අහනවා. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl කියන ප්‍රතික්‍රියාව තුලිත කළාම සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය තමයි ප්‍රතිඵල. තුලිත කළාම මේ ඔක්කොම එකයි. මේ ඔක්කොම එකයි. තුලිත කරා වෙනස් වෙන්නේ නැහැ. මේක අපි විද්‍යාගාරයේ වැඩිපුරම කතා කරපු අම්ල බස්ම ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl. එතන මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාව සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාවයි HCl මවුල සංඛ්‍යාවයි සමාන ප්‍රමාණයෙන් වැය වෙනවා. HCl සම්පූර්ණයෙන් අවසන් වීමට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ද මෙය හා සමාන මවුල සංඛ්‍යාවක් තිබිය යුතුයි. මෙතනදී HCl මවුල 1ට 1යි අනුපාතය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර අනුපාතය කියන 1ට 1යි. එහෙනම් මෙන්න මේ HCl මවුල ගානට සමාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානක් මේ පද්ධතිය තිබිය යුතුයි. එහෙනම් අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව HCl මවුල සංඛ්‍යාවට සමානයි. අපි HCl මවුල සංඛ්‍යාව හොයමු. සාන්ද්‍රණය දන්නවා, පරිමාව දන්නවා, මවුල සංඛ්‍යාව හොයන්න ඕනේ. C සමානයි n බෙදීම v, n සමානයි c වාරයක් v. C කියන්නේ මෙතන අපිට ලියන්න වෙනවා 2 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල ඝන සෙන්ටිමීටර කියලා හදාගමු. නැත්තම් කරදරයි. ඇයි ඒ ඝන ඩෙසිමීටර මවුල තියලා ආදේශ කරන්න බෑ. මොකද පරිමාව තියෙන්නේ ඝන සෙන්ටිමීටර වලින් නිසා. එහෙනම් මම ආදේශ කරන මෙතනට 2 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල අවශ්‍ය නම් එක කියලා ලියන්න නැත්තම් නොලිය ඉන්න. ඝන සෙන්ටිමීටර ගුණ කිරීම පරිමාව ඝන සෙන්ටිමීටර 50යි. ඒතර මෙයාට මෙයා සුළු වෙලා ගිහිල්ලා උත්තර එනවා. පාසලක් 2 100 ගුණ කිරීම 10 ඍණ 3 0.1යි මවුල කියලා ලැබෙනවා. එහෙනම් HCl මවුල තියෙනවා මේ ද්‍රාවණයේ 0.1. එතකොට මෙයත් එක්ක සම්පූර්ණ ප්‍රතික්‍රියාව නම් මෙයාගේ 0.1යි නම් මෙයාගේ 0.1ක් තියෙනවා. දෙකේම මවුල සංඛ්‍යාවන්
සමාන වෙනවා. 0.1යි උත්තරය මවුල ගන්න. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරය 1යි. sorry 4. 0.1යි මවුල. ඊළඟ 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය. ඝන ජලය ද්‍රව ජලය ජල වාෂ්ප සැලකූ විට එම ජල අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල පවතී. එම බල නිසා අයිස් වලදී ජල අණු දෙකක් අතර දුර x ද ද්‍රව ජලයේදී y ද වාෂ්ප ජලයේදී z ද වේ. xy z අතර සම්බන්ධතාවය. මේ බලන්න. ඝන අවස්ථාවේදී අණු අතර දුර x. ද්‍රව අවස්ථාවේදී y. වායු කලාපයේදී ඉසඩ්ලු අණු අතර දුර. අපි දන්නවා ඝනයක අණු අතර දුරට වඩා ද්‍රවයක අණු අතර දුර වැඩි. අණු දුරින් පිටනවා. ද්‍රවයක අණු අතර දුරට වඩා වායුක අණු අතර දුර ගොඩාක් වැඩි. ඒ අනුව x ට වඩා y වැඩි. ඊට වඩා z වැඩි වෙන්න ඕන. නිවැරදි උත්තරය වෙන්නේ 2. උත්තරය 2. 11 වෙනි ප්‍රශ්නේ උත්තරය 2. 12 වෙනි එක. රූපේ දැක්වෙන ශක්ති සටහනට අනුකූලව රසායනික ප්‍රතික්‍රියාව දැක්වෙන්නේ. ඔබට පේන ඇති මෙන්න මේ වගේ ශක්ති සටහනක් තියලා තියෙනවා. මෙතන ශක්තිය, මේ තියෙන්නේ ඵල, මෙතන තියෙනවා ප්‍රතික්‍රියක. දැන් ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තියට වඩා අඩුයි. ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තියට වඩා අඩුයි නම් මේ ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? තාප දායක නම් තාප අවශෝෂක නම් ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵල ශක්තිය වැඩි වෙනවා. තාප දායක නම් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ප්‍රතිඵල ශක්තිය අඩු වෙනවා. අපි ශක්ති සටහන ඔස්සේ මේක කතා කරලා තියෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොන වගේ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනද? ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵල ශක්තිය වැඩි කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. මොන වගේ ප්‍රතික්‍රියාවක්ද? තාප අවශෝෂක වෙන්න ඕන. ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා බාහිර පරිසරයේ ශක්තිය අවශෝෂණය වෙලා තමයි ප්‍රතිඵල හැදිලා තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ඉහළින් තමයි ප්‍රතිඵලවල ශක්තිය පිහිටන්නේ. තාප දායක නම් අපි දන්නවා ඔකේ අනිත් පැත්ත. තාප දායක නම් මෙන්න මේ විදිහට එන්නේ. ප්‍රතික්‍රියක ප්‍රතිඵල ගත්තාම ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. දැන් මෙන්න මෙයා මොකද්ද? ප්‍රතික්‍රියක ශක්තියට වඩා ප්‍රතිඵල ශක්තිය වැඩි. එනිසා මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් අපි බලන්න ඕන රූපයේ දැක්වෙන ශක්ති සටහනට අනුකූලව රසායනික ප්‍රතික්‍රියාව දැක්වෙන්නේ මේ දිර තිර පිළිතුරු පහ අතරින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව අපි තෝරගන්නවා. තාප අවශෝෂක. පළවෙනි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl තාප දායකයි අම්ල භස්ම ප්‍රතික්‍රියා. අම්ලයක් HCl භස්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙක කොපර් සල්ෆේට් සහ සිංක් තාප දායකයි. මේක දීලා තියෙන උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ. ඒ වගේම හතරවෙනි එක බලන්න බ්ලීචින් පවුඩර් සහ ජලය රත් වෙනවා තාප දායකයි. අලුහුණු ජලයට දැම්ම ගමන් රත් වෙනවා තාප දායකයි. ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ජලය කියන්නේ යූරියා සහ ජලය සිසිල් වෙනවා ළමයි. ඒ කියන්නේ තාප අවශෝෂකයි. උත්තරය වෙන්න ඕනේ නම් අංක 3. උත්තරය වෙන්න ඕන අංක 3. ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ජලය. සමස්ත 13 වෙනි එක සමස්ත ප්‍රතික්‍රියා තාපයට නිවැරදි අර්ථ දැක්වීමක් වනුයේ. sorry සමස්ත නෙමෙයි සම්මත ප්‍රතික්‍රියා තාපයට නිවැරදි අර්ථ දැක්වීමක් වනුයේ. සම්මත උෂ්ණත්වය හා පීඩනය යටතේ නිපදවන ප්‍රතික්‍රියා තාපයයි. පරිසරයෙන් තාපය අවශෝෂණය කර විපර්යාස සම්මත ප්‍රතික්‍රියා තාපයයි. පරිසරයට තාපය මුදාහරු ලබන විපර්යාස සම්මත ප්‍රතික්‍රියා තාපයයි. සම්මත උෂ්ණත්වය යටතේ පිටවන තාපය සම්මත ප්‍රතික්‍රියා තාපයයි. සම්මත උෂ්ණත්වය යටතේ අවශෝෂණය කරන තාපය සම්මත ප්‍රතික්‍රියා තාපයයි. දැන් ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ තුලිත රසායනික සමීකරණයට අනුව සිදුවන ප්‍රතික්‍රියාවකදී හුවමාරු වන තාපය කියන්නේ ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. සම්මත උෂ්ණත්වය සහ පීඩන තත්ත්වයටදී එම ප්‍රතික්‍රියාව සිදු වුවොත් එතකොට තුලිත රසායනික සමීකරණයට අනුකූල පදාර්ථ ප්‍රමාණයකින් සිදුවන ප්‍රතික්‍රියාවකදී හුවමාරු වූ තාපයට අපි කියනවා සම්මත ප්‍රතික්‍රියා තාපය කියලා. එතකොට ප්‍රතික්‍රියා තාපය සම්මත ප්‍රතික්‍රියා තාපය කියන දෙකේ සමාන බවක් තියෙනවා ලොකු. නමුත් එය සිදුවන තත්ත්වයන් වෙනස්. ප්‍රතික්‍රියා තාපය කියවම අපි තුලිත රසායනික සමීකරණයට අනුකූලව ඕනෑම අවස්ථාවකදී සිදුවන ඕනම ප්‍රතික්‍රියාවක
තාපය ප්‍රතික්‍රියා තාපය ලෙස ගන්න පුළුවන්. නමුත් සම්මත ප්‍රතික්‍රියා තාපය කිව්වොත් ඒකේ අර්ථය තමයි සම්මත පීඩන සහ උෂ්ණත්ව තත්ත්වය යටතේ. ඒ කියන්නේ අපි හිතමු සම්මත උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වය 27යි සම්මත පීඩනය අපි හිතමු වායුගෝලීය පීඩනය මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය පැස්කල් ලක්ෂයයි. මෙන්න මේ කියන තත්ත්වය යටතේදී තුලිත රසායනික සමීකරණයට අනුකූල ප්‍රතික්‍රියාවක් සිදු වුණොත් එතනදී හුවමාරු තාපයට අපි කියනවා ප්‍රතික්‍රියා තාපය තමයි. හැබැයි විශේෂණ පදයක් දානවා සම්මත ප්‍රතික්‍රියා තාපය කියලා. යනවා උත්තරය 1. සම්මත උෂ්ණත්ව සහ පීඩන යටතේ සිදුවන ප්‍රතික්‍රියා නිපදවන ප්‍රතික්‍රියා තාපය. 14 වෙනි ප්‍රශ්නේ. A ඝනය B liquid හැදෙනවා C liquid. මෙම ප්‍රතික්‍රියාවේ C සාන්ද්‍රණයේ කාලය සමග වෙනස් වන ආකාරය පහත වගුවේ දැක්වේ. C කියන්නේ ළමයි ප්‍රතිඵලයක්. මෙයාගේ සාන්ද්‍රණයේ කාලයත් එක්ක වෙනස් වන ආකාරය දීලා තියෙනවා. දෙවන තප්පර 10 සඳහා A වැය වන සීඝතාවය. මෙන්න මෙයා වැය වෙන සීඝතය අපෙන් අහලා තියෙනවා. අපිට සිද්ධ වෙනවා මෙයා තොලිත රසායනික සමීකරණය කියලා සලකන්න. දැන් අපිට දීලා තියෙන්නේ C කියන එක්කනගේ තොරතුරු. ආරම්භයේදී C ගේ තියෙනවා බිඳුවක්. තප්පර 10ක් වෙනකොට C ගෙන් තියෙනවා 0.0.03. තප්පර 20ක් වෙනකොට C ගෙන් තියෙනවා 0.04යි බිඳුවක්. ඒතර දෙවන තප්පර 10 කියන්නේ මෙන්න මේ කාල පරාසය. මේ තියෙන පළමු තප්පර 10, මේ තියෙන 10 ඉඳලා 20 දක්වා දෙවන තප්පර 10. අපිට මේ තොරතුරු වලින් මෙන්න මේ දෙවෙනි තප්පර 10 දී C නිපදවන සීඝතාවය හොයාගන්න පුළුවන්. අපි හොයමු දෙවන තප්පර 10 දී, ඒ කියන්නේ 10 ඉඳලා 20 දක්වා කාල පරාසය සඳහා C නිපදවන සීඝතාවය. C නිපදවන සීඝතාවය සමානයි දෙවන අවස්ථාවේ සාන්ද්‍රණය මුල් අවස්ථාවේ සාන්ද්‍රණය අඩු කරන්න. ටෙක්නික් අමතක කරන්න එපා. මේක MCQ නිසා ටෙක්නික් අපිට භාවිත කරලා පේන්නේ නැහැ කාටවත්. නමුත් අපි පුරුදු වෙනකොට ටෙක්නික් භාවිත කරලම කරමු. මේ දෙක අතර වෙනස තමයි ගන්න ඕන. එතකොට මම ගන්නේ දෙවන අවස්ථාවේ 0.04 අඩු කිරීම 0.03යි බෙදීම ගත වන කාලය තප්පර 10යි. 20 අඩු කිරීම 10යි. 20 අඩු කිරීම 10යි ගත වන කාලය. දැන් අපිට ලැබෙනවා මෙතන මෙන්න මේ වගේ උත්තරයක්. මේ ලැබෙන්නේ C නිපදවන සීඝතාවය. 3.7 ගුණ කිරීම 10 වෙන 3යි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරය. ඝන ඩෙසිමීටර තප්පර මෙතන තියෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල කියලා. right. මේ තියෙන්නේ C නිපද වෙන සීඝතාවය. මෙයා එකක් නිපදනකොට මෙයාගේ එකක් වැය වෙනවා මේ තුලිත රසායනික සමීකරණයට අනුව. මේක කියලා නෑ අපිට සිද්ධ වෙනවා මේක තුලිත රසායනික සමීකරණය කියලා ගන්න. ඇයි මේ ABC කියලා අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. right. එතකොට මෙයා නිපදවන සීඝතාවය මෙයා වැය වෙන සීඝතාවයට සමානයි. උත්තරය වෙන්න ඕන මොකද්ද? A වැය වෙන සීඝතාවය අපෙන් අහනවා A වැය වෙන සීඝතාවය 0.03යි 3.7 බෙදීම 1000 එනවා 0.03යි 7යි මවුල ඝන ඩෙසිමීටරයට තප්පරය. දාන දරගද? දාන. ඇයි ප්‍රතික්‍රියා තාපය කියන එක කවදාවත් ඍණ වෙන්න බෑ. ඒක ගණනය කරාම ධනාගයක් ලෙස අපිට ලැබෙන්නේ. ওই ධනාගයක් ලෙස ලබා ගැනීම සඳහා තමයි ඍණ ලකුණකින් අපි ගුණ කරන්නේ ප්‍රතික්‍රියකවල සීඝතාවය ගන්නකොට. ප්‍රතික්‍රියක වැය වෙන සීඝතාවය ගන්නකොට ඒක ඍණාගයක් විදිහට ලැබෙනවා. ඒ ඍණාගයක් ලෙස එන එක ධන බවට පත් කරගන්න තමයි ඍණ ලකුණකින් ගුණ කරන්නේ. දැන් හැබැයි අපි කවදාවත් මතක තියාගන්න මෙයා වැය වෙන සීඝතාව, මෙයා වැය වෙන සීඝතාව, මෙයා නිපදවන සීඝතාව ගත්තාම ප්‍රතික්‍රියක උනත් ප්‍රතිඵල උනත් ඒ සීඝතාවය කියන එක ධනාගයක්. සීඝතාව කියන එක ධනාගයක්. අර සීඝතාව ප්‍රකාශන ලිවීමේදී පමණ ඒක ඍණ ලකුණකින් ගුණ කරනවා. හේතුව දෙවන අවස්ථාවෙන් මුල් අවස්ථාව ප්‍රතික්‍රියකයක ලියනකොට ඍණාගයක් ලැබෙනවා. වෙනස ගන්නවා. එතකොට ඍණ සීඝතාවයක් එන්න බලනවා. ඍණ සීඝතාවයක් එන්න බෑ කවදාවත් විද්‍යාව තුළ. ඒ නිසා තමයි අපි ඍණ ලකුණකින් ගුණ කරලා ඒක ධනාගයක් බවට පරිවර්තනය කරන්නේ. නැතුව ධනාගයක් ඍණාගයක් ලෙස ප්‍රතික්‍රියා සීඝතා එනවා කියන එක කොහෙවත් විද්‍යාවේ නැහැ. උත්තරය තුන්වෙනි එක. උත්තරය තුන්වෙනි එක. පහළොස්වෙනි ප්‍රශ්නය. C8යි H18 හයිඩ්‍රෝකාබනයේ දහනය සලකන. S10 නිවැරදි තුලිත රසායනික සමීකරණය වන්නේ C8යි
H18 ධන O2 ඔක්සිජන් දහනයෙන් ඔක්සිජන් හැදෙනවා අනිවාර්යයෙන්ම මේක මොකද්ද හයිඩ්‍රෝකාබනයක් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි හැදෙන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන සංයෝගකට අපි කියනවා හයිඩ්‍රෝකාබනයක් දහනය වෙනවා කියන එකේ තේරුම තමයි ආ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙනවා කියන එක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වුට සෑම විටම හැදෙන්නේ ඒ වායු ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය දැන් තුලිත කරන්න ඕන තුලිත කරන්න ගියාම අපිට පේනවා මෙතන කාබන් 8ක් තියෙන නිසා මම මෙතනට 8ක් දාලා බලන්න 8ක් කියනවා දැන් හයිඩ්‍රජන් වලට මොකද වෙන්නේ අතන හයිඩ්‍රජන් දෙකයි තියෙන මේ පැත්තේ 18ක් තියෙනවා හයිඩ්‍රජන් ඒ නිසා මම මෙතන 9ක් දාලා බලනවා ඒතකොට මෙතන 18යි මෙතන 18යි කාබන් 8යි ඒ ටික හරි ඔක්සිජන් දිහා බලන්න මෙතන ඔක්සිජන් බැලුවම ඔයගොල්ලෝ පේන ඇති දැන් මෙතන කාබන් 8 මෙතන කාබන් 8 හරි නමවත් දෙක 18යි හයිඩ්‍රජන් මෙතන 18ක් තියෙනවා ඒ 18ක් දෙපැත්ත සමානයි ඔක්සිජන් සමානද කියලා බලන්න මෙතන තියෙනවා 8වත් දෙක 16ක් මෙතන තියෙනවා 9ක් එක 9ක් ඒතර ඔක්සිජන් ඔක්කොම කීයක් තියෙනවද 25ක් තියෙනවා ඔක්සිජන් ඔක්කොම කීයක් තියෙනවද 25ක් හැබැයි මෙතන තියෙන ඔක්සිජන් දෙකයි ඒ නිසා මට සිද්ධ වෙලා මේක 12.5න් ගුණ කරන්න. ඒතකොට මේ දෙන්න ගුණ කරාම 12.5 ගුණ කිරීම 2යි කියන්නේ 25යි. නමුත් දැන් තුලිතයි තමයි. නමුත් අපිට මෙහෙම ලියන්න. ඇයි? අපි ඉගෙනගෙන තියෙනවා ස්ටොයිකියෝමෙට්‍රික සම්මුණක කවදාවත් භාග සංඛ්‍යා හෝ දශම සංඛ්‍යා වෙන්න බෑ. ඒ නිසා 0.5 කියන එක මම 2කින් ගුණ කරොත් මෙතනදී ඔයාලා දන්නවා මේක 25ක් බවට පත් වෙනවා පූර්ණ සංඛ්‍යාත්මක. ඒ නිසා මේ මුළු ප්‍රකාශනෙම 2කින් ගුණ කරනවා. ඒතකොට 2යි C8යි H18 ධන මෙයා 2කින් ගුණ කරාම 25යි O2 ලැබෙනවා අපිට මෙතන 16ක් CO2 ධන 9ක් 18ක් H2O කියලා ලැබෙනවා. මේ තමයි අදාළ තොලිත රසායනික සමීකරණය. උත්තරය 5. භෞතික තත්ත්ව සඳහන් කරලා තියෙනවා. 16 පහත රසායනික ප්‍රතික්‍රියාව සලකන්න. 2ක් H2O2 O2 ධන 2ක් H2O. මේ ප්‍රතික්‍රියාවේදී භාවිතා කරන සමජාතීය උත්ප්‍රේරකයක් සහ විෂමජාතීය උත්ප්‍රේරකයක් පිළිවෙලින් බොහොම ලේසි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙන ප්‍රතික්‍රියාව ඇසුරෙන් අපි පරීක්ෂණාගාරයේදී උත්ප්‍රේරකවල හැසිරීම පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන් කියලා තීරි ටියුට් එකේ ඉගෙනගෙන තියෙනවා. එතනදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය සිද්ධ වෙන මේ ප්‍රතික්‍රියාව සඳහා අපි විෂමජාතීය උත්ප්‍රේරකයක් විදිහටත් සමජාතීය උත්ප්‍රේරකයක් විදිහටත් ද්‍රව්‍ය දෙකක් භාවිත කරලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය චෙක් කරලා බලනවා. ඊයටතේ සමජාතීය උත්ප්‍රේරක සහ විෂමජාතීය උත්ප්‍රේරකයක් අහන්නේ අපි දන්නා සමජාතීය උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියක වල භෞතික තත්වයෙන්ම උත්ප්‍රේරකයේ පවතිනවා නම් ඒක සමජාතීය උත්ප්‍රේරකයක්. අපි දන්නවා මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක න ජාලීය ද්‍රාවණයක් විතර දීලා තියෙනවා ඒක්වස් විදිහට. පළවෙනි උත්තරය ඒ වගේම MnO2 කියන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ඝනයක් විතර දීලා තියෙන මේ දෙකම උත්ප්‍රේරක දෙකක් මේ ප්‍රතික්‍රියාවේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයේ සමජාතීය උත්ප්‍රේරකයක් විදිහටත් MnO2 ඝනය විෂමජාතීය උත්ප්‍රේරකයක් විදිහටත් ඉහත ප්‍රතික්‍රියාවට දායක වෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ නැංවීම සඳහා. එනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ නැංවීමට භාවිත කරන උත්ප්‍රේරක දෙකක් තියෙනවා මේ උත්තරය තුළ. ඒ වගේම සමජාතීයකයි විෂමජාතීයකයි නිවැරදි අනුපිළිවෙලින් දක්වනවා. පළවෙනි උත්තරය තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. උත්තරය 1. ඝන ප්‍රතික්‍රියක සහිත ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කළ නොහැකි වන්නේ. ඝන තත්ත්වයේ තියෙන ප්‍රතික්‍රියකවල ශීඝ්‍රතාවය ඉහළ ලංවන්න බැරි. සාධකයක් අපෙන් අහන උෂ්ණත්වය වැඩි වෙනවා. ඝනයක් වුණත් ද්‍රවයක් වුණත් වායුවක් වුණත් රත් වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උත්ප්‍රේරක මගින් ඝන ද්‍රව වායු කියන එක අදාළ නැහැ. උත්ප්‍රේරකයක් මගින් සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ඔස්සේ ප්‍රතික්‍රියාව රැගෙන යාමෙන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරනවා. ප්‍රතික්‍රියක වල ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම. අපි දන්නවා ප්‍රතික්‍රියක ඝන ප්‍රතික්‍රියක කුඩු කිරීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ වැඩි වෙනවා. හේතුව පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන නිසා. ඒ නිසා අපෙන් අහන්නේ ශීඝ්‍රතාවය වැඩි කළ නොහැකි සාධකය. එතකොට ඒකත් වැඩි කරන්න පුළුවන් සාධකයක්. ඊට පස්සේ සාන්ද්‍රණය වැඩි කිරීම, ඒ වගේම පීඩනය වැඩි කිරීම කියලා අපි කතා කරලා තියෙනවා. ඝන ප්‍රතික්‍රියක සහිත ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කළ නොහැකි වන්නේ සාන්ද්‍රණය වැඩි කිරීම කියලා කියනවා. දැන් මෙතනදී ඝනයක අපි සාන්ද්‍රණයක් කතා කරනවද? සාන්ද්‍රණ කතා කරන්නේ ජලීය ද්‍රාවණ සඳහා විතරයි. ඝනයකට සාන්ද්‍රණ කතා කරන්නේ. ඒ වගේම පීඩනය කියන එකත් මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් මේ උත්තර දෙකම පීඩනය වැඩි කරාම සාන්ද්‍රණය වැඩි කිරීම කියන එකත් ගැළපෙන්නේ නැති මාට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීමට දායක වන සාධක විදිහට අපි 4ක් යටතේ
උෂ්ණත්වයේ උත්ප්‍රේරක සහ පෘෂ්ඨ වර්ගඵලයේ වගේම සාන්ද්‍රණය කතා කරලා තියෙනවා. ඒ වගේම වායුමය ප්‍රතික්‍රියක නම් පීඩනය කතා කරලා තියෙනවා. එහෙනම් ද්‍රව තත්ත්වයේ ප්‍රතික්‍රියකක් නම් සාන්ද්‍රණය ගන්න පුළුවන්. ඝන තත්ත්වය නිසා මට සාන්ද්‍රණය පීඩනය කියන දෙකෙන් වඩාත් ගැළපෙන පිළිතුර මතක තියාගන්න. මේ MCQ වලින් අහන්නේ නිවැරදි පිළිතුර නෙමෙයි. මේ දී ඇති පිළිතුර අතරින් වඩාත්ම ගැළපෙන පිළිතුර. ඔයාලට බලන්න පුළුවන් විභාග පේපර් එක උඩින්ම බලන්න නිවැරදි පිළිතුර සටහන් කරන එක නෙමෙයි. වඩාත්ම ගැළපෙන පිළිතුර වඩාත්ම සුදුසු පිළිතුර තමයි තෝරන්නේ කියලා කියන්නේ. ඒ අනුව මෙතන පිළිතුරු අතරින් පීඩනය කියන එක වැඩි කිරීම මගින් කෙලසකවත් ඝන ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය වැඩි කරන්න බෑ. එන උත්තරේ වෙන්නේ 2. උත්තරේ වෙන්නේ 2. සාන්ද්‍රණය සම්බන්ධ සැකයක් මතුවෙනවා. මතුවුණාට වඩාත්ම උචිත උත්තරේ වෙන්නේ 2. මම හිතලා මම MCQ දැන් මේ විදිහට. ඊළඟ 18 වෙනි ප්‍රශ්නේ. ඝන ඩෙසිමීටර මවුල එකක් වන HCl මිලිලීටර් 50ක අඩංගු HCl මවුල ප්‍රමාණය දැක්වෙන්නේ. බොහොම ලේසි ප්‍රශ්නයක්. සාන්ද්‍රණය දීලා තියෙනවා C සමානයි 1 මවුල ඝන ඩෙසිමීටරයට. පරිමාව V සමානයි 50යි මිලිලීටර. ඒ කියන්නේ මෙයා ලියන්න පුළුවන් 50යි ඝන සෙන්ටිමීටර. මේක එතකොට හදා ගන්න වෙනවා 10 වෙනි 3ෙන් ගුණ කරලා මවුල ඝන සෙන්ටිමීටර කියලා. ඔන්න දැන් වැඩේ ලේසි. ඇයි මෙහෙම කරේ? මෙයා මිලිලීටර 50 කියන්නේ ඝන සෙන්ටිමීටර 50 කියන්නේ. මෙතන ඝන සෙන්ටිමීටර මවුල කියලා අපි හදාගත්තා. දැන් අපිට පුළුවන් මවුල සංඛ්‍යාව හොයාගන්න. මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. C සමානයි n බෙදීම b, n සමානයි c වාරයක් b. C කියන්නේ 1 ගුණ කිරීම 10 වෙන 3යි, b කියන්නේ 50යි. මොකද අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. බිඳුවසම කියන්නේ 0.5යි. 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 There's a bindu ay pahay. There's a bindu ay pahay. Mau. There's a bindu ay pahay mau. උත්තරය 1. කොහොම ලේසි MCQ එක. සාන්ද්‍රණය දීලා තියෙනවා. පරිමාව දීලා තියෙනවා. අපෙන් අහනවා මවුල සංඛ්‍යාව කීයද කියලා. ඊළඟට ප්‍රශ්න අංක 19. රසායනික ප්‍රතික්‍රියාවක් දිගින් දිගටම සිදුවන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුවීමට හේතුව වන්නේ. ප්‍රතික්‍රියාවක් ආරම්භයේදී ශීඝ්‍රතාවය වැඩි. ප්‍රතික්‍රියාව දිගින් දිගටම සිදුවන ශීඝ්‍රතාවය ක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙමින් යනවා. ශීඝ්‍රතාවය ක්‍රමානුකූලව අඩු වෙනවා. මම අර කිව්වේ බත් එකක් කන්න පටන් ගන්නකොට ආරම්භයේදී හරි වේගෙන් කනවා. හැබැයි එන්න ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? කන ශීඝ්‍රතාවය අඩු වෙනවා. හේතුව බලමු. සක්‍රීය ශක්තිය ඉක්ම වූ අණු ප්‍රමාණය අඩු වීමයි. ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය ඉහළ යෑමයි. සක්‍රීය ශක්තිය වෙනස් වෙන්නේ නෑ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කාලය පුරාවට. ඒ ප්‍රතික්‍රියාව සඳහා සක්‍රීය ශක්තිය නියතයක්. සක්‍රීය ශක්තිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ උත්ප්‍රේරකයක් දාලා පමණයි. ප්‍රතික්‍රියක වල උෂ්ණත්වය ඉහළ යනවා. නෑ. දැන් ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙන්නත් පුළුවන්, දායක වෙන්නත් පුළුවන්. අවස්ථානුකූලව ඉහළ යාම විතරක් කතා කරන්න බෑ. ඒ නිසා ප්‍රතික්‍රියාව ඉදිරියට යන විට තාප විපර්යාසය අඩු වීම. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ප්‍රතික්‍රියා තාපය වෙනස් වෙනවා. එහෙම එකක් නේ. ඒක ප්‍රතික්‍රියා තාපය යම්කිසි ප්‍රතික්‍රියක ප්‍රමාණයකට අහවල් වගේ කියලා කිව්වොත් ඒක එම ප්‍රතික්‍රියක ප්‍රමාණය වැයවීමේදී අනිවාර්යයෙන්ම පිටවීම හෝ අවශෝෂණය වීම සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණයේ කාලය සමග අඩු වීම. ඔන්න ළමයි වඩාත්ම ගැළපෙන පිළිතුරු වෙන්නේ 5. හේතුව ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය මොකද වෙන්නේ? ටික අඩු වෙනවා. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වීමේදී අපි දන්නවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙන්න ඕන. මොකද ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන සාධකයක්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි නම්. දැන් මෙතන ප්‍රතික්‍රියාව වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක වැය වෙනකොට පද්ධතියේ තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයෙන් දෙන්න අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය අඩු වෙනවා. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ක්‍රමානුකූලව අඩුවීමද සිද්ධ වෙනවා. උදාහරණ මේ උත්තරය 5. උත්තරය 5. වාෂ්පීභවනය හා නැටීම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. මින් සත්‍ය වන්නේ. සත්‍ය ප්‍රකාශය හා වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිදුවිය හැකි අතර නැටීම එසේ නොවේ. මොකද කියන්නේ සත්‍යද නැද්ද? ඔව්. වාෂ්පීභවනය කියන එක ඕනෑම උෂ්ණත්වයකදී සිද්ධ වෙනවා. රෙදි වේලෙන්නේ වාෂ්පීභවනය. හැබැයි නැටීම කියන එක සිද්ධ වෙන්නේ වාෂ්පීකරණය අපි මේ නැටීම කියන්නේ.
ඒක සිද්ධ වෙන්නේ අදාළ ද්‍රවයේ තාපාංකයේදී විතරයි. උදාහරණයක් ජලය ගත්තොත් සෙල්සියස් 100දී විතරයි මේ නැටීම කියන සංසිද්ධිය ඇති වෙන්නේ. ඒ අනුව ඒක නිවැරදි ප්‍රකාශයක්. වාෂ්පීභවනය නිරාවරණය වූ පෘෂ්ඨයේ වර්ගඵලය මත රඳා පවතින අතර නැටීම එසේ නොවේ. ඒකත් නිවැරදි ළමයි. අපි දන්නවා රෙද්දක් ගුලි කරලා වැලට දැම්මොත් හොදලා වේලෙන්න ගත වෙන කාලයට වඩා අඩු කාලෙකදී රෙද්ද හොඳට දිගහැරලා වැලට දැම්මාම වේලෙනවා දකින්න ලැබෙනවා. බීමට වතුර ටිකක් ඉහරනවාම අපි වැඩි ප්‍රදේශයකේ ජලය ටික විසිරුවා හරිනවා. ඉක්මනට වේලෙනවා. වේලෙන්නේ මොකද්ද සංසිද්ධිය? වාෂ්පීභවනය. ජලයේ කොහෙදිවත් නටනටා වාෂ්ප වෙනවා නම් අන්න ඒකට අපි කියන්නේ වාෂ්පීකරණය. නටන්න නැතුව ජලය යම් ස්ථානයකින් වාෂ්ප කලාපයට ගමන් කරනවා නම් ඒකට අපි කියන්නේ වාෂ්පීභවනය. එතකොට අපේ ශරීර වලින් ගස් වැල් වලින් ජල පෘෂ්ඨ වලින් වාෂ්පීභවණයෙන් තමයි ජලය වායු කලාපයට ගමන් කරන්නේ. හැබැයි අපි තාපය සපයලා නටවලා නැත්නම් තාපාංකය දක්වා රත් කරලා ද්‍රවයක් වායු කලාපයට යනවා නම් අපි ඒක කියන්නේ වාෂ්පීකරණය කියලා. යනවා නිරාවරණය වූ පෘෂ්ඨ වර්ගඵලය මත වාෂ්පීභවණය රඳා පවතී. ඒක නිවැරදි. වාෂ්පීභවණය සහ වාෂ්පීකරණය දෙකම ද්‍රවයේ පවත්නා උෂ්ණත්වය මත රඳා පවතී කියලා කියනවා. ද්‍රවයේ තියෙන උෂ්ණත්වය වාෂ්පීකරණයට අදාළ නැහැ. මොකද වාෂ්පීකරණය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ අදාළ ද්‍රවයේ තාපාංකයේදී විතරයි. ඒ නිසා ද්‍රවයේ තියෙන උෂ්ණත්වය කීයද කියන එක වාෂ්පීකරණයට අදාළ නැහැ. වාෂ්පීභවණය එහෙම නෙමෙයි. අපි දන්නවා පරිසරයේ උෂ්ණුසුම වැඩි නම් වාෂ්පීභවන සීඝ්‍රතාවය වැඩි. උණුසුම අඩුයි නම් වාෂ්පීභවන සීඝ්‍රතාවය අඩුයි. ඇඳුම් වේලෙන්නේ හෙමින් උණුසුම අඩුයි නම් උණුසුම වැඩි නම් ඉක්මනට රෙදි වේලෙනවා. වියලි ස්වභාවය අපිට දැනෙනවා වැඩි. හේතුව වාෂ්පීභවණය කියන එක පවතින උෂ්ණත්වය මත රඳා පවතිනවා. ඒ අනුව රඳා නොපවතී කියලා කියන දෙකම වාෂ්පීකරණය රඳා පවතින්නේ නැහැ. වාෂ්පීභවණය රඳා පවතින එක හරි. වාෂ්පීකරණය රඳා පවතින්නේ නැති නිසා දෙකම රඳා පවතී කියලා කියන්නේ C කියන උත්තරය අපිට සත්‍ය ප්‍රකාශයක් විදිහට සලකන්න බෑ. උත්තරය වෙන්නේ A සහ B පමණයි. A සහ B පමණයි. ඊයම් අම්ල බැටරි වාහන විදුලි පද්ධතිවල බහුලව භාවිතා වේ. නැවත ආරෝපණය කළ හැකි මෙම බැටරි වල විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස තනුක H2SO4 සල්ෆියුරික් අම්ලය භාවිතා කරයි. මෙම බැටරියක් සඳහා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට ආසත ජලය මිශ්‍ර කරන විටදී මිශ්‍ර කිරීමේ බඳුන රත් වී ඇති බව දක්නට ලැබිනි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ කුමක්ද කියලා අහනවා. දැන් ළමයි බැටරි නැවත ආරෝපණය කිරීම සඳහා විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක් විදිහට තනුක සල්ෆියුරික් අම්ලය කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය අරගෙන ජලය දාලා තනුක කරලා ඒ ජලයත් එක්ක මිශ්‍ර කරපු සල්ෆියුරික් අම්ලය දානවා. බැටරියක් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට නැත්නම් බැටරියක් සඳහා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට ජාසුත ජලය දාලා එයා තනුක කරගන්න අවස්ථාවක් ගැන කියලා තියෙනවා. එතකොට මේ සල්ෆියුරික් අම්ලයේ තිබිච්ච බඳුන රත් වුණා. අපි මේකට කලිනුත් කිව්වා අම්ලයකට ජලය දැම්මම ජලය තුල අම්ලයක් දිය කරනකොට ප්‍රබල අම්ලයක් දිය කරනකොට විශේෂයෙන්ම රත් වෙනවා. සල්ෆියුරික් දැම්මත් HCl දැම්මත් HNO2 දැම්මත් ජලයට මිශ්‍ර කරනකොට රත් වෙනවා. right? මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මොකද්ද? මේ සල්ෆියුරික් අම්ලය ජලයත් එක්ක සිදුවන මේ සජලන ක්‍රියාවලිය තාපදායකයි. තාපදායක වේ. යනවා අම්ල සජලනය තාපදායක ප්‍රතික්‍රියාවක් විමත තියාගන්න. සල්ෆියුරික් ගත්තත් HNO3 ගත්තත් HCl ගත්තත් මේවා ජලයත් එක්ක දියවීම නැත්නම් ජලයත් එක්ක ජලයට දාලා තනුක කිරීම තාපදායකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බෂ්ප ජලයට දැම්මම තාපදායකයි. පද්ධතිය රත් වෙනවා. අල්ලන් ඉන්න වාදනේ රත් වෙනවා. උත්තරය 2. 22. හදිසි අවස්ථාවකදී වායු සම්පීඩන ටැංකියක වෑල්වය ඇර වායු පිට කිරීමට සිදුවිය. වායු පිට වී වෑල්වය මත අයිස් සෑදී තිබෙනු දක්නට ලැබිනි. මෙම සංසිද්ධියට අදාළ භෞතික විපර්යාසය හඳුන්වනු ලබන්නේ. දැන් වායු සම්පීඩන ටැංකියක වෑල් එක ඇරලා වායු පිට කිරීමට සිද්ධ වෙලා තියෙනවා. වායු පිට වී වෑල්ය මත අයිස් සෑදී තිබෙනු දක්නට ලැබේ. මොකද වෙලා තියෙන්නේ? වාතය ඝන අවස්ථාවට පත් වෙනවා. මෙම සංසිද්ධියට අදාළ භෞතික විපර්යාසය වාෂ්පය වායුවක් ද්‍රව කලාපයට පත් නොවි වායු අවස්ථාවේ ඉඳලා ඝන කලාපයට පත් වෙලා තියෙනවා. වායුවක් ඝන අවස්ථාවට පත් වෙනවා. මේකට අපි කියන්නේ ප්‍රතිඋර්ධෝපාතනය කියලා. මොකද කියන්නේ ප්‍රතිඋර්ධෝපාතනය. 22 උත්තරය 3.
ජලය H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය ධන O2 මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන ප්‍රතික්‍රියාවද ඒ ඔක්සිජන් වායුව පිටවීමේ ශීඝ්‍රතාවය අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මේ මොකක්ද කියන්නේ ඔක්සිජන් වායුව නිපද වෙන මේක ප්‍රතිඵලයක් නිපදවන ශීඝ්‍රතාවය අඩු කිරීමට නිපදවන ශීඝ්‍රතාවය අඩු කරන්න මේ වියෝජන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අපි අඩු කරන්න එහෙනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අහනවා අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ඒතකොට ඒ අතරින් ඒ වැඩි කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් අඩු කළොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්න ඕන බලමු පද්ධතියට මැංගනීස් ඩයොක්සයිඩ් එකතු කිරීම මැංගනීස් ඩයොක්සයිඩ් කියලා කියන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරකයක් මැංගනීස් ඩයොක්සයිඩ් දාපු ගමන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා ඔක්සිජන් නිපදවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා ඒ අනුව ඒක ගන්න බෑ පද්ධතිය හිරු එළිය තබා පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍යයෙන් ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයක් දාලා තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා තියෙන අඳුරු පැහැති බෝතලෙ මොකද විනිවිද පේන බෝතල දැම්මම සූර්යාලෝකයේ හැමුවේ මේවා වියෝජන වෙන ශීඝ්‍රතාවය වැඩි ඒ නිසා ඔයාලා දැකලා තියෙන තුවාල බෙහෙත් විදියට ගන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බලුවම කළු පාට අඳුරු පාට බෝතලෙක තමයි තියෙන්නේ ඔය සල්ෆියුරික් HCl වගේ අම්ල තියෙන්නේ එහෙම තමයි රයිට් හිරු එළිය නිසා මේවා වියෝජන ශීඝ්‍රතාවය වැඩි එතකොට හිරු එළිය තබා මේ පරීක්ෂණ සිදු කරොත් අනිවාර්යයෙන්ම හිරු එළිය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ ඒකත් වැරදි පද්ධතිය අයිස් කුටීරයක තැබීම මොකද කියන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණය අයිස් කුටීරයක දාපු ගමන් පද්ධතිය උෂ්ණත්වය තිබ්බට වඩා අඩු වෙනවා ඒ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ ඔක්සිජන් පිටවන ශීඝ්‍රතාවය අඩු වෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා එතකොට ඔක්සිජන් පිටවන ශීඝ්‍රතාවය අඩු වෙනවා එතකොට අඩු කරන්න ගත හැකි ක්‍රියාමාර්ගය තුන්වෙනි එක ගැලපෙනවා වගේ ඉතින් දෙකක් කියවමු අපි පද්ධතිය රත් කිරීම රත් කරපු ගමන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා ඒක අහන්න දෙයක් නෙමෙයි පද්ධතිය කැළතීම කලතල කොටත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා භෞතික වශයෙන් රයිට් ඒ අනුව උත්තරය අඩු කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි පද්ධතිය සිසිල් කිරීම එහෙම නැත්නම් අයිස් කුටීරයක තැබීම උත්තරය 3 උත්තරය 3 වෙනි එක 24 සමචතුරස්‍ර පහක පරිමිතීන් පිළිවෙලින් සමචතුරස්‍ර පහක පරිමිතීන් සමචතුරස්‍ර පහක් පරිමිතිය පිළිවෙල සමචතුරස්‍ර පහක් මෙයාගේ පරිමිතිය 20යි ඒ කියන්නේ 5යි 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 වෙන්න තියෙන පරිමිතිය සමචතුරස්‍රය අනිත් එක 24යි ඒ කියන්නේ 6යි 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 වෙන්න තියෙන අනිත් එක 32යි ඒකේ තේරුම මෙයා 8යි නම් මෙයා 8යි 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 අනිත් එක 40යි ඒකේ තේරුම තමයි 70 10යි 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 වෙන්න ඕන ඉතින් එක්කන 80යි ඒකේ තේරුම 20යි 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 20 වෙන්න ඕන මේ තමයි දීලා තියෙන තොරතුරු තවත් සමචතුරස්‍රයක වර්ගඵලය ඉහත සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි. මේගොල්ලන්ගේ වර්ගඵලවල එකතුව අපි ගමු. වර්ගඵලය කියන්නේ මෙයාගේ 5 වරක් 5 25යි. මෙයා කියන්නේ 6 වරක් 6 36යි. මෙයාගේ වර්ගඵලය කියන්නේ 8 වරක් 8 64යි. මෙයාගේ වර්ගඵලය 10 වරක් 10 100යි. මෙයාගේ වර්ගඵලය 20 ගුණ කිරි 20යි කියන්නේ 400යි. මේ තියෙන්නේ මේ උඩින් දීලා තියෙන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව. මේක සමානයිලු වෙනත් සමචතුරස්‍රයක නැත්නම් තවත් සමචතුරස්‍රයක වර්ගඵලය ඉහත සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වෙයි. එහෙනම් මෙන්න සමානයි. එම සමචතුරස්‍රයේ පරිමිතිය අපෙන් අහනවා. ඔය කියන සමචතුරස්‍රය මෙයා කියලා ගත්තොත් මෙයාගේ පැත්තක දිග සිම්පල් a බැගින් නම් මෙයාගේ වර්ගඵලය a වර්ගය. එහෙනම් මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය කියන මේ මුළු එකතුව සමාන වෙන්න ඕන a වර්ගය. ඒ වර්ගයට සමාන. ඒතර මේ ටික එකතු කරලා බලන්න කීයක් එනවද කියලා? 500යි 625. ඒ වර්ගය නම් a සමානයි 625 වර්ගමූල. ඒ කියන්නේ කීයද එන්නේ? 25. පැත්තක දිග කියන්නේ 25. නම් මෙයත් 25යි මෙයත් 25යි මෙයත් 25යි මෙයත් 25යි නම් පරිමිතිය කියන්නේ අහලා තියෙන වර්ගඵලයවත් දිගවත් නෙවෙයි පැත්තක දිගවත් නෙවෙයි පරිමිතිය. මේ සෙට් එකේ එකතුව උත්තරය 100යි. උත්තරය 100යි. උත්තරය 2 24 උත්තරය 2. ඒකට කියන කතාවට අනුකූලව දත්ත ටික සටහන් කරගත්තාම අපිට හසුරුව ගන්න පුළුවන්. 25 වෙනි ප්‍රශ්නය. කුහර යකඩ පයිප් එක දිග කුහර යකඩ පයිප් එක
දිග 21 සෙන්ටිමීටර්. අභ්‍යන්තර අරයයි බාහිර අරයයි දීලා තියෙනවා. අභ්‍යන්තර අරය 8යිලු බාහිර අරය අභ්‍යන්තර අරය 8යි බාහිර අරය දීලා නැහැ ඝනකම දීලා තියෙනවා සෙන්ටිමීටර් 1යි කියලා. ඒ කියන්නේ 9යි. 9යි. පරිස්සමින්. මෙහෙම දීලා තියෙන්නේ. මෙයා 8යි. ඝනකම 1යි. මේ දුර 9යි. මේ තමයි හරස් කරන්නේ. අභ්‍යන්තර අරය 8යි බාහිර අරය 9යි. ඒ සාධාරණ යකඩ ඝන සෙන්ටිමීටර් 1ක බර. එක ඝන සෙන්ටිමීටරයක් මේ යකඩවල ග්‍රෑම් 8ක් බරයි. ග්‍රෑම් 8ක් බරයි නම් පයිප්පේ ස්කන්ධය. අපි හොයාගමු පයිප්පේ පරිමාණ. මේකේ තියෙන යකඩ පරිමාව කොහොමද? එතකොට යකඩ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් හොයාගත්තාම එක ඝන සෙන්ටිමීටරයක් ග්‍රෑම් 8යිනේ. ඊට පස්සේ පරිමාව ග්‍රෑම් 8ෙන් ගුණ කරාම ස්කන්ධය හොයාගන්න පුළුවන්. යකඩ පරිමාව හොයන්න. යකඩ පරිමාව. හරස්කඩ වර්ගඵලය කියන්නේ. phi capital R වර්ගය අඩු කිරීම phi simple R වර්ගය. මෙයාගේ හරස්කඩ වර්ගඵලය. ඒතකොට phi අපි පස්සේ ආදේශ කරමු. phi 7/22යි. phi capital R කියන්නේ 9 වර්ගය. අඩු කිරීම phi 8 වර්ගය. නවරක් 9 81යි phi අඩු කිරීම 64යි phi. අපිට මෙතන දෙනවා කීයද? 81න් 64ක් අඩු කරන්න බලන්න. 17යි phi. මේ මොකක්ද ආවේ? හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය දන්නවනම් ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව. පරිමාව v සමානයි හරස්කඩ a ගුණ කිරීම l. එය පැතිරී ඇති දිග. පැතිරී ඇති දිග සෙන්ටිමීටර් 21. ඒතර a කියන්නේ 17යි phi ගුණ කිරීම L 21. දැන් ආස්ස ගන්නවා 17 ගුණ කිරීම 7යි 22 ගුණ කිරීම 21යි. එතන 7 වර 3යි. අපිට එනවා 17 ගුණ කිරීම 66යි කියලා. පරිමාව 17 ගුණ කිරීම 66යි. 1122යි ඝන සෙන්ටිමීටර. දැන් අපි දන්නවා 1 ඝන සෙන්ටිමීටරය ග්‍රෑම් 8යි නම් මනිසා අපි ලියන්න පුළුවන් මුළු ස්කන්ධය මෙයාගේ ලෝහ පරිමාව ග්‍රෑම් 1122යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් 8යි. ඒතර මුළු ස්කන්ධය ලියන්න පුළුවන් 1122 ගුණ කිරීම 8. 8976යි ග්‍රෑම් කිලෝග්‍රෑම් නම් 8.976යි කිලෝග්‍රෑම්. 8.976යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. හදන්න බලන්න. හොඳයි. ඊළඟට 26 වෙනි ප්‍රශ්නය. මීටර් 10ක් උස AB නම් කුළුණක සිරස් කුළුණක මුදුන සිට බලන අයෙකුට තිරස් පොළවේ PQ ලක්ෂ්‍යවල සිටින ළමයින් දෙදෙනෙකු පෙනෙනුයේ 30ක් සහ 60ක් අවරෝහණ කෝණ වලින් ළමයි දෙදෙනා එකිනෙකට කොපමණ ඈතින් සිටින. වෙන ළමයි කුළුණ. මෙතන තමයි S1. මේ පොළවේ ඉන්නවලු P සහ Q කියලා ස්ථාන දෙකක ළමයි දෙක. ඒතර මෙතන ඉඳලා මෙයා බලනවා අවරෝහණ කෝණයක එකිනෙක දිහා බලන්නේ අංශක 60ක කෝණයක අනිත් එක අංශක 30ක කෝණයක. අර මෙතන ඉඳලා මෙන්න මේ කෝණයේ අංශක 30යි මේ කෝණයේ අංශක 60ක් වෙන්නේ. right.
P සහ Q ලක්ෂවල සිට ළමයි දෙන්නෙකුට පෙන්නුවේ එකෙනෙක් පේන්නේ අංශක 30කින්. එතකොට P ළමයා. ඊළඟට Q ළමයා පේන්නේ අංශක 60කින්. P ළමයා පේනවා 30යි මේ පැත්තට 60යි. 30යි 60යි. මේ කෝණය 30යි. මේ කෝණය 60යි. කුරුණේ උස්ස මීටර 10යි. මෙන්න මේ දුර අපෙන් අහන්න. x දුර අපෙන් අහන්න. මෙබන් ලේසි ක්‍රමයක්. මෙයා 60යි නම් මෙන්න මේ කෝණය 120යි. ඇයි මෙතන අංශක 180ක් වෙන්න එපේ. මේ රේඛාව මත කියන කෝණය අංශක 180ක්. මෙයා 60යි නම් මෙයා 120ක් වෙන්න ඕනේ. මේ දෙක එකතු කරාම 180. මෙතන 120 නම් මේ කෝණය 30යි කියන්නේ. එතකොට මේ එකතුව කීයද? 150යි. මෙන්න මේ කෝණය අනිවාර්යයෙන්ම අංශක 30ක් වෙන්න ඕනේ. ඇයි? මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය 180කට සමාන වෙන්නේ. ඒතර මෙයා 120 විට මෙයා 30යි නම් මෙයා 30යි. ඒකේ තේරුම මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේ පාද දෙක දිගේ සමානයි. මේ දුර x නම් මේ දුරත් x. මේ දුර x නම් මේ දුරත් x. දැන් අපිට මෙතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණය. මම ලියනවා sin 60. මේ කෝණයේ sin එකේ සමානයි. මේ ඉදිරියෙන් තියෙන පාදය 10 බෙදීම මේ දුර x. දෙපාරක් tan දා ගන්නවට වඩා ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. right? මේ කෝණයේ sin එකේ සමානයි 10 බෙදීම x. sin 60 කියන්නේ කීයද? sin 60 අපිට දීලා නැහැ. නමුත් අපිට කැල් එක පාවිච්චි කරන්න පුළුවන්. sin 60 0.866යි scientific කැල් එකේ සමානයි 10 බෙදීම x. හරස් ගුණ කරනවා. 0.866යි x සමානයි 10යි. නම් 10 බෙදීම 0.866යි. scientific කැල් එක තියෙනවා නම් ලේසියෙන් ගන්න පුළුවන්. 11.55 මීටර. 11.55 මීටර. පොර උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 26 1 පළවෙනි එක තමයි උත්තරය. 27 වෙනි ප්‍රශ්නේ.